සාදු සාදු සාදු. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අපට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණ උතුම්ම දායාදේ තමයි බ්‍රහ්මචාරී ජීවිතය. යමෙක් බ්‍රහ්මචාරී ජීවිතයට පැමිණිලා බ්‍රහ්මචාරී ජීවිතය සම්පූර්ණ කරගත්තොත් ඔහු ශ්‍රාවකත්වයේ සම්පූර්ණ කරගත්තා වෙනවා. යමෙක් බ්‍රහ්මචාරී ජීවිතයට පැමිණෙනවා කියලා කියන්නේ ශ්‍රාවකත්වයට පැමිණීමයි. ඒ බඹසර ජීවිතය සාර්ථක කර ගැනීම පිණිස බඹසර ජීවිතයට පැමිණ බඹසර ජීවිතය හොඳින් සාර්ථක කර ගැනීම පිණිස භාගතුන් වහන්සේගේ ධර්මයෙන්මයි අපට මඟ කියා දෙන්නේ. ඉතින් ඒ විදිහට බ්‍රහ්මචාරී ජීවිතය දියුණු කර ගැනීම පිණිස හොඳින් තෝර ගැනීම උවමනයි ඒ බඹසර ජීවිතය දියුණු වන ආකාරය. ඉතින් මේ බඹසර ජීවිතය දියුණු කර ගැනීමට උපකාර වන දහම් කරුණු කීපයක් තිබෙන සූත්‍ර දේශනාවක් අද අපි කතා කරන්න කල්පනා කළා. මේ දේශනාවේ නම සික්ඛානිසංස සූත්‍රය. සීලමය ආනිසංස ගැන කියා දෙන සූත්‍රය දේශනාවක්. මේ දේශනාව තිබෙන්නේ අංගුත්තර නිකාය 2 පොත් වහන්සේගේ දහම් කරුණු 4 බැගින් කියා දෙන දේශනා ඛණ්ඩයටයි අයිති වෙන්නේ. මේ දේශනාව ගොඩාක් ලස්සනයි. ඒ වගේම නිවන් මඟ ගැන හොඳින් තෝරගන්න ගොඩක් උපකාර වෙනවා. නිවන් මඟට පැමිණීමත් නිවන් මඟ වැඩිවීමත් සිදුවෙන ආකාරය ගැන ඉතා හොඳ දැනුමක් ලබා ගන්නට මේ දේශනාව උපකාර වෙනවා. ඇත්තටම ඔබට මේ නිවන් මඟ පුරුදු කළ හැකි දෙයක් නේද කියන අදහස හොඳින් තහවුරු කරගන්න මේ දේශනාවේ තිබෙන කරුණු උපකාර වෙනවා. මේ බඳු දේශනා ඉගෙන ගන්න කෙනා විනාශ නොවන පැහැදීමකටපත් වෙනවා. නිවන් මඟ ගැන නිවන ගැන බලවත් විශ්වාසයක් උපදිනවා මේ බඳු දහම් කරුණු දැන ගැනීමෙන්. ඒ වගේ තමයි මේ නිවන් මඟ එමෙත්තන් නිවනට පැමිණීම දුෂ්කරයි අපට කරගන්න බැරි වෙයි කියලා බය තියෙන අයගේ බය බැහැර වෙලා කලියුත්තේ කුමක්ද කියන දේ තේරෙනවා. දැන් ගොඩක් අයට කලියුත්තේ කුමක්ද කියලා තේරෙන්නේ නැති තමයි තියෙන ලොකුම අර්බුදය. යුද්ධයට යන සොල්දාදුවා යුද්ධේ පරදින්න හේතු වෙන්නේ ඇයි? අපි හිතමු ආයුධත් හොඳට තියෙනවා. ආයුධ ඕන තරම් තියෙනවා. ආයුධ ඕන තරම් තියෙද්දී පරාජයටපත් වෙන්නේ අවිහරඹේ දන්නේ නැති නිසා. අවි භාවිත කරන්න දන්නේ නැත්නම් කොච්චර ආයුධ තිබුණත් සොල්දාදුවා ජයග්‍රහණය කරන්නේ කරන්න බෑ. ඒ ආයුධ වලින් මෙයා විනාශ වෙලා යනවා. ඒ සොල්දාදුවගේ ආයුධ හතුරට අයිති වෙලා යනවා. ඉතින් ඒ නිසා කෙලෙස් යුද්ධය ජය ගැනීමේදී දහම් දැනුම අවිගබඩාවක් විදියටයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. කෙලෙස් යුද්ධයේ සඳහා කටයුතු කරන කෙනා සොල්දාදුවෙක්. එයාගේ අවිගබඩාව තමයි දහම් දැනුම. ඉතින් කොයිතරම් ධර්මයේ දැනගෙන හිටියත් ඒ ධර්මය භාවිත කරන්නේ මොන විදිහටද කියලා නොදන්න කෙනා ඒ දැනුම තමාට හිත පිණිස තමාගේ රැකවරණය පිණිස තමාට යහපත පිණිස ඒ දැනුම භාවිත කරන්න අසමර්ථ වෙනවා.
ඒ නිසා අපි ධර්මයේ ඉගෙන ගනිද්දී ඒ ධර්මයේ තුල පෙන්වන කරුණු කාරණා කෙසේ භාවිත කළ යුතුද කියලා දැනුමක් අපි ඇති කරගත යුතුයි. එහෙම නැත්නම් අපේ ඉගෙන ගැනීම අර්ථ රහිතයි. අනර්ථයක් බවට පත් වෙනවා. බලන්න මේ දේශනාව තුළ පෙන්වා දෙන කරුණු හතරක් පෙන්වා දෙනවා. ඒ කරුණු හතර හොඳින් මතක තියාගෙන ඒ කාරණා එලෙස දරා ගැනීමට උත්සාහයක් ගන්න. භාගතුන් වහන්සේ මේ විදිහට පෙන්වා දෙනවා. සික්ඛානිසංස මිදං වික්ඛවේ බ්‍රහ්මචාරියං උස්සති. පඤ්ඤුත්තරං විමුක්තිසාරං සතාධි පතේයං. මහණෙනි, මේ බඹසර ජීවිතය සීලය ආනිසංස කරගෙන ඒ වගේම ප්‍රඥාව උතුම් දේ කරගෙන විමුක්තිය සාරය කරගෙන සිහිය අධිපති බවට පත් කරගෙනයි පුරුදු කරන්නේ. ඒතර බඹසර ජීවිතය වඩන්නේ කොහොමද? සීලය ආනිසංස කරගනිමින්. ඒ බඹසර ජීවිතයේ උසස්ම දේ බවට පත් කරගන්නේ ප්‍රඥාව. ඒ බඹසර ජීවිතයේ සාරය විමුක්තිය අධිපති බවට පත් වෙන්නේ මොකක්ද ජීවිතයේ? සිහිය. සීලය ආනිසංස කර නොගන්න කෙනා කුමක්ද ආනිසංස කරගන්නේ? බඹසර ජීවිතයට පැමිණෙන කෙනාට ලැබෙන ආනිසංසය කුමක්ද? සීලය. භාගතුන් වහන්සේ වදාලා දෙය කියා දෙන්නේ වයසට යන කම්ම සීලය ආරක්ෂා කරගත යුතුයි. වයසට යන කම්ම සීලය තමයි රකින්න තියෙන්නේ. ඒතර භාගතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමෙන් තමයි මේ සීලය කියන දේ ලෝකයට දායාද වෙන්නේ. ඒතර අපට බඹසර ජීවිතේ පැමිණෙන අපට ඒ බඹසර ජීවිතය නිසා ලැබෙන දේ කුමක්ද? සිල්වත් ජීවිතය. එනගේ බඹසර ජීවිතයේ දායාද කරගෙන සිටින්නේ කුමක්ද? සීලය. බඹසර ජීවිතයේ ආනිසංසය කුමක්ද? සීලය. ඒ බඹසර ජීවිතය තුළ වාසය කරන කෙනාට උතුම් දේ බවට පත් වෙන්නේ කුමක්ද? ප්‍රඥාව. ඒ බඹසර ජීවිතය තුළ වාසය කරන කෙනාගේ ශ්‍රේෂ්ඨ දේ කුමක්ද? ප්‍රඥාව. ඒ බඹසර ජීවිතයෙන් ලැබෙන සාරය කුමක්ද? කුමක් උදෙසාද බඹසර ජීවිතය? බඹසර ජීවිතය ගත කරන කෙනා එහි සාරයේ විදියට ලබන්න තිබෙන කුමක්ද? විමුක්තිය. විමුක්තිය කියලා කියන්නේ පරිපූර්ණ වශයෙන් පිරිසිදු සිත. පරිපූර්ණ වශයෙන් පිරිසිදු සිතේ ස්වභාවය තමයි කිසිවක් හා බැඳී නොතිබීම. කිසිවකට බැඳී නොතිබුණු සිතක්. එන විමුක්තිය කොහේ උපදින එකක්ද? සිතේ උපදින දෙයක් විමුක්තිය. සිතේ උපදින දෙයක් තමයි විමුක්තිය. ඒතර විමුක්තිය කියන්නේ ස්වභාවය කුමක්ද? කිසිවකට නොබැඳී තිබෙන්නේ. යමකට බැඳී තිබෙනවා නම් එතන විමුක්තියක් ලැබලා නැහැ. එන බඹසර ජීවිතයේ සාරය වෙන්නේ විමුක්තිය ලැබීම. එතන බඹසර ජීවිතය ගත කරන කෙනාගේ අධිපති කවුද? සිහිය. සිහිය තමයි බඹසර ජීවිතයට අධිපති බවට පත් තියෙන්නේ, තිබිය යුත්තේ. දැන් බඹසර ජීවිතය ගත කරන කෙනා සීලයෙන් තොර ආනිසංසයක් ලබන්න කල්පනා කළොත් මොකද වෙන්නේ? දැන් බඹසර ජීවිතයේ ආනිසංසය කුමක්ද? සීලය. බඹසර ජීවිතේ පැමිණෙන කෙනා එක්කෝ භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, එමෙත උපාසක උපාසිකාවක් වෙන්න පුළුවන්. ඒ කොයි කාටත් ඒ බඹසර ජීවිතයේ නිසා බඹසරට පැමිණීමෙන්
ලැබෙන ආනිසංසය. ආනිසංසය කියලා කියන්නේ යහපත් ප්‍රතිලාභය. කුමක්ද විය යුත්තේ? සීලය. ඒ සීලෙන් තොරව ලබන යම් දෙයක් තියෙනවා නම් ඒ බඹසර ජීවිතයේ ආනිසංස නොවේ කියලා කල්පනා කරන තේරුම් ගන්න. අපි හිතමු බඹසරට පැමිණෙන කෙනාට වන්දනාමාන ලැබෙනවා. ගරු බුහුමන් ලැබෙනවා. පිළිගැනීම් ලැබෙනවා. කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ලැබෙනවද නැද්ද? බඹසර වසන භික්ෂුවටත් ඒවා ලැබෙනවා, භික්ෂුණීන්ටත් ලැබෙනවා, උපාසක උපාසිකාවන්ටත් ලැබෙනවා. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති ඕගොල්ලන් උපාසක උපාසිකාන් විදියට මිනිස්සු බණ භාවනා කරන කියලා දැනගත්ත ගමන් වෙනම සැලකිලි ඕගොල්ලන්ට තේරෙනවා ඇති. ඒව බලාගෙනම කටයුතු කරන අයත් ලෝකේ ඉන්නවා. එහෙනම් තේරුම් ගන්න ඒ බඹසර ජීවිතයට පැමිණීමේදී ඒ බඹසර ජීවිතයේහි ආනිසංස වන්නේ සීලය පමණයි. වෙන දෙයක් නොවේ. දැන් මේක මතක තියෙන්න ඕන ඉස්සරහට යන්න. මේ ධර්මයේ ඉස්සරහට අපි යන්න ඕනනේ නේද? මේ ධර්මය ඉගෙන ගන්නවා පුරුදු කරන්න ඕන. දැන් මේක මතක තියාගන්න. නැත්නම් ඉස්සරහට අපට තේරුම් ගන්න බැරි වෙනවා. නිතරම කලින් ඉගෙනගෙන තියෙනවා ධර්මයේ තමා තුලින් බලන්න ඕන කියන. මෙන්න මේවා මතකේ තියෙන්න ඕන. හොඳද? මොන විදිහින්වත් තව කෙනෙක් දිහා බලලා ධර්මයේ තියෙනවද ධර්මයේ පුරුදු කරනවද කියලා බලන්න එපා. ඒක ක්‍රමය නෙවෙයි. ඒ විදිහට ධර්මයක් පුරුදු කරන්න බෑ. පුරුදු නොකළ යුතුයි. මොකද ඒක ක්‍රමය නෙවෙයි. ආයුධයක් අරගෙන තලයේ පැත්තෙන් අල්ලපුවම මොකද වෙන්නේ? විනාශ වෙලා යනවනේ. ඒ වගේ එකක්. වැරදි ක්‍රමයට ධර්මයේ හුරු කරොත් හානියක් පැමිණෙනවා. එතකොට තේරුම් ගන්න බඹසර ජීවිතයේ ආනිසංශය සීලය. බඹසර ජීවිතයේදී වඩා ශ්‍රේෂ්ඨ දේ බවට පත්වන්නේ කුමක්ද? ප්‍රඥාව. බඹසර ජීවිතයට පැමිණීමේදී ප්‍රඥාව ශ්‍රේෂ්ඨ දේ බවට පත් කර නොගත් කෙනා ශ්‍රේෂ්ඨත්වෙහිලා සලකන්නේ කුමක්ද? බඹසර වරද්දගත්ත කෙනා, බඹසර නිවැරදි කරගත්ත කෙනා ශ්‍රේෂ්ඨ වූ දේ විදිහට සලකන්නේ මොකක්ද? ප්‍රඥාව. බඹසර ජීවිතයේට ශ්‍රේෂ්ඨ වන්නේ ප්‍රඥාව කියලා තේරුම් ගන්නවා, පිළිගන්නවා බඹසර නිවැරදි කරගත්ත කෙනා. බඹසර වරද්දගත්ත කෙනා ශ්‍රේෂ්ඨයි කියලා කල්පනා කරන්නේ කුමක්ද? තමා ශ්‍රේෂ්ඨයි කියලායි කල්පනා කරන්නේ. තමා ශ්‍රේෂ්ඨයි කියලායි කල්පනා කරන්නේ බඹසර වැරදුන කෙනා. බලන්න වරදින විදියනේ. ඒක වෙනවද නැද්ද? වරදිනවා. ඊට පස්සේ බඹසරට පැමිණෙන්න පුළුවන් නේද? බෑ. වරද්දගත්ත කෙනාගේ ස්වභාවය තමයි තමා උසස් අන් අය පහත් කියලා කල්පනා කිරීම. තමා ශ්‍රේෂ්ඨයි අන් අය පහත් කියලා කල්පනා කරනවා. එතකොට ඒ ශ්‍රේෂ්ඨ බව එයා විවිධ විදිහට කල්පනා කරනවා. එයා බඹසරට එනකොට කොයි වගේ කුල පරම්පරාවකින්ද ආවේ? අපි රජ පෙළපතෙන් ආවා. ඒතකොට එයා හිතනවා මම රජ පෙළපතේ සිට පැමිණි කෙනෙක්. ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා. අපිට මෙයා මහා ධනවත් පරපුරකින් පැමිණුණා. ඒතකොට එයා හිතනවා මම මේ බඳු ධනයක් අතහැරලා ආපු කෙනෙක්. මම ඒකෙන් ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා. අපි මෙයා රට පිළිගත් ප්‍රභූ පන්තියෙන් පැමිණි කෙනෙක්. එයා හිතනවා මම මේ විදිහට ආපු කෙනෙක්. ඒ නිසා මම ශ්‍රේෂ්ඨයි. ඊළඟට අපි හිතමු යා ඉහළ සීලෙහි සමාදන් වී සිටිනවා. ඒතර එයා හිතනවා මම සීලයෙන් ඉහළයි අනිත් අයට වඩා. ඒ නිසා මම ශ්‍රේෂ්ඨයි. සමහර අයට සමාධිය ඇති වෙනවා. ඒතර එයා හිතනවා මම සමාධිය තියෙනවා අනිත් අයට සමාධිය නැහැ. මම සමාධිය තියෙන නිසා මම ශ්‍රේෂ්ඨයි කියලා හිතෙනවා. සමහර අයට ගොඩාක් දහම් දැනුම තියෙනවා. අනිත් අයට නැහැ. ඒතර හිතනවා මම දහම් දැනුමින් ශ්‍රේෂ්ඨයි. සමහර ඉන්නවා උසස් භික්ෂුන් ඇසුරු කරනවා. උසස් උපාසකයන් ඇසුරු කරනවා. ඒතර හිතනවා මම අසවල් විදිහේ උසස් අයගේ ඇසුරටපත් වෙච්ච කෙනෙක්. ඒ නිසා මම ශ්‍රේෂ්ඨයි. අනිත් අයට එහෙම නැහැ. කියලා විවිධාකාර විදිහට. සමහර අය හිතනවා මට ගොඩාක් දහම් දැනුම තියෙනවා. මම මේ දේවල් වලින් දැනුමින් යුක්තයි.
මම ධර්මයට අමතරව පරිබාහිරව මේ දේවයින් දැනුමින් යුක්තයි. ඒ නිසා මං අනිත් අයට වඩා මේ පැත්තෙන් ශ්‍රේෂ්ඨයි කියලා කල්පනා කරනවා. ඉතින් සමහර අය හිතනවා සමහර අයට බොහොම විස්තර කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඉතින් අය හිතනවා මට අනිත් අයට වඩා කියන්න පුළුවන්. එතකොට මම ඒ අනිත් අයට වඩා ශ්‍රේෂ්ඨයි කියලා කල්පනා කරනවා. බලන්න එතකොට මේ විදිහට තමා උසස් කියලා කල්පනා කරන විවිධාකාර පැති තියෙනවනේ. විවිධාකාර පැති වලින් කැරකි එකක් නැත්නම් එකකින් තව එහෙම නැත්නම් තව එකකින් තමා උසස් අන් අයට වඩා තමා ශ්‍රේෂ්ඨයි කියලා කල්පනා කරන රටාවන් විදියවල් බහුලව තියෙනවනේ. එහෙනම් ඒ වයින් එකකට හරි අපි කොට වුණොත් අපි බඹසරට පැමිණ තිබෙනවාද කියලා බලන්න. නෑ නේද? තේරුම් ගන්න. දැන් සීලේ ආනිසංශය කියලා අපි තේරුම් නොගත්තොත් වෙන ආනිසංශ වලට අපි පැටලලා යනවා නේද? ගරු බුහුමන් වලට පැටලිලා යනවා, වන්දනාමාන වලට පැටලිලා යනවා, කීර්ති ප්‍රශංසා වලට පැටලිලා යනවා නේ? දැන් බලන්න සීලේ ආනිසංශ කියලා කල්පනා කරන්නේ නැත්නම් එහෙම තේරුම් නොගත්තොත් ගරුසරු ලැබීම ආනිසංශ කියලා කල්පනා කරනවානේ. ඒකත් එක්තරා ලැබීමක්. සාමාන්‍ය ඵල සූත්‍රයේදී භාගතුන්ස් පෙන්නනවා පැවිදිනම් පස්සේ ලැබෙන පළවෙනි ඵලය අනිත්‍ය පිළිගන්නවා, වන්දනාමාන කරනවා, සිව්පස්සේ දෙනවා. ඒක පළවෙනි ඵලය. නමුත් ඒක බඹසර ජීවිතයේ ආනිසංශ විදිහට ගත්තොත් මොකද වෙන්නේ? එතනින් එහාට යන්න බැරි වෙනවා. ඒතර අපි තුන් පිළිගැනීම් ලැබෙනවා. ඔහොම ඉන්න අතර තමාට පිළිගැනීම් නැති වෙලා යනවා. මොකද වෙන්නේ? හිත කඩා වැටෙනවනේ නේද? ඊට පස්සේ වෙන කෙනෙකුට පිළිගැනීම් ලැබෙනවා. එතකොට ඊර්ෂ්‍යාව ඇති වෙනවා, කුහකකම් ඇති වෙනවා, නැති කෙලෙස් උපදිනවනේ. ඒතර බලන්න සීලය ආනිසංශ කියලා තේරුම් නොගෙන ඉන්න කෙනාට වෙනත් බාහිර වශයෙන් පෙනෙන දේවල් කියන්නේ බඹසරට පැමිණීමත් එක්ක විවිධ දේවල් හට ගන්නවා. විවිධ දේවල් පේනවා අපිටනේ. වැඳුම් පිදුම් ලැබෙන්න පුළුවන්, ගරු බුහුමන් ලැබෙන්න පුළුවන්. ඒවා බඹසරට පැමිණීමත් එක්ක වටපිටාවෙන් ලැබෙන දේවල්. ඒතර අපි කල්පනා කරොත් එහෙනම් මේ තමයි ආනිසංශය කියලා අපි ඒවට ගොදුරුනොත් ඒව මුල් කරගෙන නූපන් කෙලස් උපදිනවා, අප විනාශ වෙලා යනවා. ඒ නිසා බඹසර ජීවිතයේ ආනිසංශය වන්නේ කුමක්ද? සීලය. සීලය ආනිසංශ කර ගැනීමෙන් තමයි බඹසර වසන්නේ. අධිපති බවට පත්වන්නේ කුමක්ද? තමා අධිපති භාවයට පත් කර ගැනීමෙන් බඹසර වැසුවොත් මොකද වෙන්නේ? බඹසර ජීවිතයට පැමිණෙන්න බැරි වෙනවා. නූපන් අකුසල් ඉපදෙනවා, උපන් අකුසල් බලවත් වෙලා යනවා. ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කුමක්ද? ප්‍රඥාව. තමා නෙවෙයි. ඒතර තමා ශ්‍රේෂ්ඨයි කියලා කල්පනා කළොත් එතිනි තමා තමා උසස් කියලා හිතලා අනිත් අය හෙලා දකිනවා. ඒතර කවදාවත් සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එතකොට බඹසර ජීවිතේ විමුක්තිය කුමක්ද? බඹසර ජීවිතයේ සාරය කුමක්ද? විමුක්තිය. ඒතර බඹසර ජීවිතයේ සාරයේ විදිහට වෙනත් දෙයක් කල්පනා කළොත් විමුක්තිය ලබන්න පුළුවන්ද? විමුක්තිය ලබන්න බෑ. බඹසර ජීවිතයේ සාරයේ විදිහට වෙන මොනවද හිතන්නේ? බොහෝ දෙනා ඇතැම් අය බඹසර ජීවිතයේ සාරයයි කියලා වෙන දේවල් ගැන හිතන්න පුළුවන් නේද? එහෙම හිතන අය ඉන්නවද? බඹසර ජීවිතයේ සාරය කුමක්ද? විමුක්තිය. වෙනත් දේවල් සාරී විදිහට ගන්න අය ඉන්නවද? දැන් ඔබ මෙතෙක් හිතන් හිටියේ කොහොමද? බඹසර ජීවිතයේ සාරය කුමක් කියලාද? භාගතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාගේ සුව දුක් විමසන අවස්ථා තියෙනවා. ඒතර දවසක් භික්ෂුන් වහන්සේ නමක් භාගතුන් වහන්සේ විමසනකොට ඊටාම ශෝකයෙන් හිටි භික්ෂුන් වහන්සේ නමක් මුණ ගැහුණා. භාගතුන් වහන්සේ සිටියා මේ භික්ෂුව මොකද මේ ශෝකයෙන් ඉන්නේ? අයි කනගාටුවෙන් ඉන්නේ. ඊට පස්සේ ප්‍රකාශ කළා ස්වාමීනි භාගතුන් වහන්සේ මට ඉස්සර සමාධියක් තිබුණා. දැන් ඒ සමාධිය නැහැ. ඒ නිසා මං ගොඩාක් දුකින් ඉන්නේ. මට මේ සමාධිය ලබා ගන්න ආය විදිහක් නැහැ. මං උත්සාහ කරනවා ආය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මං ගොඩක් දුකින් ඉන්නේ ස්වාමීනි භාගතුන් වහන්සේ කියලා ප්‍රකාශ කළා.
ඊට පස්සේ භාගතුන් වහන්සේ භික්ෂුවකින් අසා සිටින භික්ෂුව සමාධිය හරය කියලා මම ඔබට කියා තියනවාද කියලා. මේ නිවන් මාගේ හරය සමාධිය කියලා මා කියා තිබෙනවාද කියලා අහනවා. ඒ භික්ෂුව කියනවා ස්වාමීනි එහෙම කියලා දීලා නැහැ. ඊට පස්සේ භාගතුන් වහන්සේ පෙන්නනවා භික්ෂුව සමාධිය කියලා කියන්නේ හරය නෙවෙයි. සමාධිය කියලා කියන්නේ මාර්ගය. ඒ නිසා සමාධිය නැති වුණා කියලා ඒට කනගාටු වෙන්න එපා. අපි කනගාටු වෙනවා නම් කනගාටු වෙන්නේ කුමක් නැති වුණොත්ද? හරය නැති වුණොත් නේද? සාරේ නැති වුණොත්. සාරේ නැති වුණොත් අපිට මොකක් උදෙසා කටයුතු කරන්නද? බලන්න මේ නිවැරදි දැනුමක් නැතිකොට අපි ශෝක කරන හැටි. දැනුම පිරිසුදු නැති තැන කොතරම් දැනුම තිබුණත් ඒ දැනුමින් ප්‍රයෝජනක් නැහැනේ. ගෙදර ආහාර පාන කොච්චර තිබුණත් සූපසාස්ත්‍රය දන්නේ නැත්නම් කුසගින්නේ. එහෙම නැත්නම් ප්‍රණීත භෝජනයක් ලබන්න බැරි වෙනවා. ඒ නිසා කොයිතරම් පොතපත කියවගෙන තිබුණත් එහි අර්ථය ගන්න බැරි නම්, අර්ථය ගන්න අසමර්ථ නම් ඒ දැනුමින් සුවයක් ලබන්න බෑ. මාර්ගයට එන්න බෑ. ඉතින් මේ බඳු මේ කරුණු කාරණා තෝර බේර නොගත් අය කලත් හිටියා. එන්න මේකල ගැන කතා කරන දෙයක් නෑ නේද? එකල භාගතුන් වහන්සේ වැඩ සිටිද්දි පවා බ්‍රහ්මචාරී ජීවිතයේ සාරය විමුක්තියයි කියලා තේරුම් නොගත් අය කලත් හිටියා. ඉතින් අද තෝර බේර නොගැනීම ගැන අපිට අමුතුවෙන් හිතන්න පුදුම වෙන දෙයක් නෑ නේද? එහෙමනම් අපි ඒ වරද වෙන්න ඉඩ නොදී අප තේරුම් ගත යුතුයි බඹසර ජීවිතයේ සාරය වන්නේ කුමක්ද? විමුක්තිය. නමුත් බලන්න අද කාලෙත් බොහෝ දෙනා බණ භාවනා කරන්නේ විමුක්තිය ඇති කරගන්නද සමාධිය ඇති කරගන්න නේ? සමාධිය ඇති කරගන්න. ඊළඟට සමහර අය සමාධිය ඇති කරගන්න නොයෙකුත් වෙනත් දේවල් උපදව ගන්න උත්සාහ කරන අය, හිතන අය, පතන අය අදත් ඉන්නවා. ඒ නිසා හොඳින්ම තේරුම් ගන්න වැරදි අදහස් මුළුමනින්ම බැහැර කරගෙන බඹසර ජීවිතයේහි සාරය විමුක්තිය මිස අන් කිසිවක් නොවේ කියලා තේරුම් ගන්න. එකකින් අදහස් වෙන්නේ නැහැ අනිත් දේවල් බැහැර කළ යුතුයි කියලා නේද? ඒවා අනිකුත් දේවල් වලට ලැබිය යුත්තේ ඒ දෙයට හිමි වටිනාකමයි. ඒතර භාගතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේට අර සමාධිය තිබිලා නැති වුණා කියලා ශෝක කර භික්ෂුන් වහන්සේට කියා දුන්නේ කොහොමද? භික්ෂුව සමාධිය කියන්නේ මේ ශාසනයේ හරය නෙමෙයි. සමාධිය කියන්නේ මාර්ගය කියලා කියා දෙනවා. ඊට පස්සේ අහනවා භික්ෂුව සීලයෙන් යම් උපවාදයක්. එතකොට සීලය ගැන යම් සැකයක් තියෙනවා. සීලේ paludu වෙලා තියෙනවද? කිලිටි වෙලා තියෙනවද? කියලා අසාසිත. ඒ වෙලාවේදී භික්ෂුව එහෙම සීලය ගැන කනගාටු වෙන ශෝක කරන්න විදිහට සිල් paludu වීමක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් සතුටින් ඉන්න. සීලේ දුර්වල නැත්නම් සතුටින් ඉන්න කියලා කියනවා. ඇයි? බඹසර ජීවිතෙන් ලැබෙන්න ඕන දේ ලැබිය යුතු යහපත් ප්‍රතිලාභය ලැබලා ඒක හානි වෙලා නැහැ. නේද? එහෙනම් ඒ ආනිසංශ නිසි පරිදි ලැබපු කෙනාට එයි ඵල විපාක තියෙනවා. බලන්නතර මේ ධර්මයේ කොයිතරම් අපට අපේ දැනුම නිර්වුල් කර ගැනීම පිණිස උපකාර වෙනවද කියලා කල්පනා කරා. එතකොට ඊළඟට භාගතුන් වහන්සේ බඹසර ජීවිතයේ අධිපති විදිහට පෙන්වා දුන්නේ කුමක්ද? සිහිය. අධිපති කියලා කියන්නේ කුමක්ද? හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන් හැකියාව. එයා තමයි අධිපති කියලා කියන්නේ. නේද? යම් දෙයක් සම්බන්ධයෙන් අධිපති වන්නේ ඒ දේ පාලනය කරන්න පුළුවන් නම්. ඉතින් බඹසර ජීවිතය තුළ අධිපති භාවයට පත් වෙන්නේ කුමක්ද? සිහිය. සිහිය නැත්නම් බඹසර ජීවිතයට අදාළ කිසිවක් පාලනය වෙන්නේ නැහැ. එතකොට
ඒ විදිහට ඒ කාරණා හතර තේරුම් ගන්න මතක තියාගන්න. ඊට පස්සේ භාගතුන් වහන්සේ පෙන්වා දෙන මේ එක් එක් කරුණු ගැන තවදුරටත් අපට පෙන්වලා දෙනවා මේ විදිහට. කතංච භික්ඛවේ සික්ඛානි සංසං හෝති. මහණෙනි කොපමණකින් සීලය ආනිසංසව පවතිනවාද? සීලේ ආනිසංස වීම කොයි විදිහටද තියෙන්නේ? කොයි ආකාරයකටද? නැත්නම් කොපමණකින්ද? ඉද භික්ඛවේ මයා ශාවකානං ආභිසමාචාරිකා සික්ඛාප්පඤ්ඤත්තා අප්පසන්නානං පසාදාය පසන්නානං භීයෝ භාවාය. මහණෙනි මේ ශාසනය කිරී පැහැදීමක් නැති අයගේ පැහැදීම ඇති කර ගැනීම පිණිස, පැහැදිලි නැති කට්ටියට පැහැදීම ඇතිවීම පිණිස ශාසනය කිරී යම් පැහැදීමකින් යුක්ත අය ඉන්නවා නම් අන්නේ අයගේ මේ පැහැදීම බලවත් කර ගැනීම පිණිස ආභිසමාචාරී සීලය මා විසින් ශ්‍රාවකීන්ට පනවා තිබෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා යතා යතා භික්ඛවේ මයා ශාවකානං ආභිසමාචාරිකා සික්ඛාපඤ්ඤත්තා අප්පසන්නානං පසාදාය පසන්නානං භීයෝ භාවාය. මහණෙනි මේ ශාසනය කෙරෙහි අපහැදුණු නැත්නම් පැහැදීමක් නැති අයගේ පැහැදීම ඇති කරවීම පිණිසත්, පැහැදුණාගේ පැහැදීම බලවත් කර ගැනීම පිණිසත් යම් යම් ආකාරයෙන් මම ශ්‍රාවකීන්ට ආභිසමාචාරී ශික්ෂාපද පනවා තිබේද? තථා තථාසෝ ශාවකා සික්ඛාය අඛණ්ඩකාරී හෝති. ශ්‍රාවකීන් ඒ මට්ටමින් ඒ ආකාරයෙන් ඒ සිල්පද කඩ නොකර පුරුදු කරනවා. කඩ කරන්නේ නැහැ. අච්චිද්දකාරී සිදුරු නැති විදිහට ඒ සීලය පුරුදු කරනවා. අසබලකාරී කැලලි නැති විදිහට ඒ සීලය පුරුදු කරනවා. අකම්මාසකාරී කබර කියලා කියන්නේ කබර නැති විදිහට ඒ සීලය පුරුදු කරනවා. සමාදාය සික්ඛති සික්ඛාපදේසු ඒ සිල්පද සමාදන් වෙලා පුරුදු කරනු ලබනවා. කොහොමද පුරුදු කරන්නේ? අඛණ්ඩකාරී හෝති. ඒ සීලය කඩ නොවන විදිහට පුහුණු කරනවා. අච්චිද්දකාරී හෝති කියන්නේ සිදුරු නැති විදිහට පුරුදු කරනවා. අසබලකාරී කියන්නේ කැළලි නැති විදිහට පුරුදු කරනවා. අකම්මාසකාරී කියලා කියන්නේ කබර නැති විදිහට සීලය ඒ සිල්පදයේ සීලයන් සමාදන් වෙලා ආරක්ෂා කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා පුනච පරම් භික්ඛවේ මයා ශාවකානං ආදි බ්‍රහ්මචාරීකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. මහණෙනි සියලුම දුක් ඊතා හොඳින් ඡේවීම පිණිස පවතින නිවන් මඟට මූලික වන්නා වූ සිල්පද මා තවදුරටත් ශ්‍රාවකීන්ට පනවා තිබෙනවා. පුනච පරම් භික්ඛවේ මයා ශාවකානං ආදි බ්‍රහ්මචාරිකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. ඊතා හොඳින් සියලු දුක් ඡය වීම පිණිස පවතින බ්‍රහ්මචාරී ජීවිතේ මූලික වන්නා වූ සිල්පද ශ්‍රාවකින් නිසා මා තවදුරටත් පනවා තිබෙනවා. යතා යතා භික්ඛවේ මයා ශාවකානං ආදි බ්‍රහ්මචාරීකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. මහණෙනි මේ සියලු දුක් ඊතා හොඳින් ඡය වීම පිණිස පවතින බ්‍රහ්මචාරී ජීවිතයට මූලික වන්නා වූ යම් සිල්පද මා විසින් ඒ සැටි ඒ විදිහට පනවා තිබෙනවාද
තථා තථාසෝ ශාවකා සික්ඛාය අඛණ්ඩකාරී හෝති. ශ්‍රාවකීන් ඒ විදිහට ඒ ආකාරයෙන් ඒ සිල්පද කඩ නොකර පුහුණු කරනවා. අච්චිද්දකාරී සිදුරු නැති විදිහට පුරුදු කරනවා. අසබලකාරී කැලලි නැති විදිහට පුරුදු කරනවා. අකම්මාසකාරී කබර නැති විදිහට සමාදාය සික්ඛා පදේසු. ඒ සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කරනවා කොයි විදිහටද? කඩ නොවන විදිහට, සිදුරු නැති විදිහට, කැලලි නැති විදිහට, කබර නැති විදිහට ඒ සිල්පද සමාදන් වෙලා පුරුදු කරනවා. ඒවං වික්ඛවේ සික්ඛානි සංසං හෝති. මහණෙනි සීලමය ආනිසංශය මෙයයි. දැන් තීරුම් ගන්න. බඹසර ජීවිතයේ ආනිසංශය කුමක්ද? සීලය. කොපමණකින් සීලය ආනිසංස වනවාද කියලයි මේ කියා දෙන්නේ. සීලයේ ආනිසංස වන්නේ කොහොමද අපේ ජීවිතේට? භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මා විසින් ශාසනය කෙරෙහි අපහැදුණු අයගේ පැහැදීම ඇති කර ගැනීම පිණිසත් ඇතිවීම පිණිසත් පැහැදුණ අයගේ ඒ පැහැදීම බලවත් කර වීම පිණිසත් වන ආභිසමාචාරී සීලය පනවා තිබෙනවා. මා විසින් ඒ අපහැදුණ අයගේ පැහැදීම පිණිසත් පැහැදුණ අයගේ පැහැදීම බලවත් වීම පිණිසත් ඒ සැටියෙන් ආභිසමාචාරී සීලය පනවනු ලබ තිබෙනවාද? ශ්‍රාවකයා විසින් ඒ හැකි පමණින් ඒ මට්ටමින් ඒ ආකාරයෙන් ඒ සීලයන් කඩ නොකර සිදුරු නොවන විදිහට, කැලලි නැති විදිහට, කබර නැති විදිහට ඒ සීලයන්හි සමාදන් වෙලා ආරක්ෂා කරනු ලබනවා. එපමණක් නොවේ මහණෙනි මා විසින් බඹසර ජීවිතයට මූලික වන්නා වූ ඊතා හොඳින් සියලු දුක් ක්ෂය වීම පිණිස පවතිනා වූ සිල්පද පනවා තිබෙනවා. මා විසින් මේ ආකාරයෙන් පනවා තිබෙන සීලයන් ශ්‍රාවකයා විසින් මා විසින් යම්සේද පනවා තිබෙන්නේ ශ්‍රාවකයන් විසින් ඒ ආකාරයෙන් ඒ සිල්පද කඩ නොකොට සිදුරු ඇති නොවන විදිහට, කැලලි ඇති නොවන විදිහට, කබර ඇති නොවන විදිහට ඒ සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කරනවා. මහණෙනි සීලමය ආනිසංසය මෙයයි. දැන් අප කොහොමද පිළිපැදිය යුත්තේ? දැන් පැහැදිලි නේ? අප විසින් පිළිපැදිය යුතු ආකාරය පැහැදිලි නේ? ශ්‍රාවකයා විසින් ඒ සීලමය ආනිසංසය උපදව ගත යුත්තේ කොහොමද කියලායි මේ කියා දෙන්නේ. දැන් ඊතර ධර්මයේ අහලා ධර්මයේ තේරුම් අරගෙන ධර්මයේ ජීවිතයට ගලපා බලද්දී අපට මේ ධර්මයට පැමිණීමට ඉඩකඩ පෑදෙනවා. ඒකයි මේ යම් ධර්මයක් අහපුවම මේ ධර්මයේ තමාගේ ජීවිතයට ගලපා බැලිය යුත්තේ. ධර්මයේ පුරුදු නොකරපු ධර්මයේ පුරුදු කරන අදක්ෂ කෙනාගේ ස්වභාවය තමයි ධර්මයක් ආපු ගමන් වටපිට බැලෙන්නේ. ධර්මයක් අහපු ගමන් වටපිට බැලෙන්නේ කොහොම කෙනාද? අදක්ෂ කෙනා. ධර්මයට නුහුරු කෙනා. ධර්මයේ නොපිහිටි කෙනා. ධර්මයේ වර්ධවා ගන්න කෙනා. බණපදයක් අහපු ගමන් කොහෙද බලන්නේ? වටපිට බලනවා. ඒක ධර්මයෙන් තොර ආකාරයක්. දහම් පදයක් ඇසූ සැනින් දක්ෂයා කොහෙද බලන්නේ? නිර්වුල් වූ කෙනා කොහෙද බලන්නේ? තමා දෙසට යොමු වී බලනවා. මේ ක්‍රමයට බණ අහන කෙනාට වරදීද? කිසි කලක වරදින්නේ නැහැ. එහෙනම් අපට සසරේ වැරදුනා නම් බණ අහලා තියෙන ඕන තරම් නැති වෙන්න බෑ. මේ ජීවිතේම කොච්චර බණ අහලා තියෙනවද? මමද වැඩියෙන් බණ අහලා තියෙ ඔයගොල්ලෝද? ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. ඔයගොල්ලෝ ගොඩාක් අහලා තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන අසු ධර්මයෙන් අපට නිසි ඵල
තියෙනවද කියලා අප තේරුම් ගත යුතුයි. එහෙම නොවෙනවා නම් ඒ ධර්මයේ දෝෂයක් කිසි කලක නොවේ. අසු අපේ දෝෂයක් විය යුතුමයි කියලා අප තේරුම් ගත යුතුයි. දැන් එතකොට ඔබට තේරෙනවා බඹසර ජීවිතයේ ආනිසංසය කුමක්ද? ඒ ආනිසංසය ශ්‍රාවකයා විසින් උපදවගත යුත්තේ කෙසේද? එතකොට බලන්න බඹසර ජීවිතයේ ආනිසංසය යමෙකුට ඉපදුනා නම් ඔහු ශ්‍රාවකෙක් නේද? දැන් බලන්න මේ බඹසර ජීවිතයේ ආනිසංසය අපට ඉපදිලා තියෙනවද? ඉපදිලා නැත්නම් මොකද කරන්න ඕන? උපදව ගන්න ඕන. ඊළඟට භාගතුන්සේ පෙන්වා දෙනවා තවදුරටත් කතංච භික්ඛවේ පඤ්ඤුත්තරං හෝති. මහණෙනි මේ ප්‍රඥාව උතුම් දේ වන්නේ කොහොමද? ඉද භික්ඛවේ මයා ශාවකානං ධම්මා දේශිතා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. මහණෙනි සියලු දුක් ඊතා හොඳින් ඡේ වීම පිණිස මා විසින් ධර්මයේ දේශනා කොට තිබෙනවා. යත යත භික්ඛවේ මයා ශාවකානං ධම්මා දේශිතා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. මහණෙනි සියලු දුක් ඊතා හොඳින් ඡේ වීම පිණිස යම් යම් ආකාරයෙන් මා ධර්මයේ දේශනා කරනු ලැබ තිබේද තථාස්සතේ ධම්මා පඤ්ඤාය සමවික්ඛිතා හොಂತಿ. ශ්‍රාවකයා විසින් ඒ සතියෙන් ධර්මය නුවණින් විමසනු ලබනවා. එවං කෝ භික්ඛවේ පඤ්ඤුත්තරං හෝති. මහණෙනි ඒ තමයි ප්‍රඥාව උතුම්. ඒ විදිහටයි ප්‍රඥාවේ උතුම් බව ඇතිවන්නේ. ප්‍රඥා උතුම්ය කියලා කියන්නේ ඒ විදිහටයි. කොහොමද ප්‍රඥා උතුම් වෙන්නේ? භාගතුන් වහන්සේ විසින් සියලු දුක් ක්ෂය වීම පිණිස ඊතා හොඳින් සියලු දුක් ක්ෂය වීම පිණිස යම් යම් ආකාරයෙන් ධර්මය දේශනා කොට තිබේද ඒ ධර්මය ශ්‍රාවකයා විසින් ඒ ආකාරයට නුවණින් විමසනු ලබනවා. ඒක තමයි ප්‍රඥාවේ උතුම් බව. ධර්මයේ ජීවිතයට ගලපා බලනවා කියන්නේ ඒකයි. ධර්මයට අනුව කල්පනා කරනවා කියන්නේ ඒකයි. ඊයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒකමයි. නුවණින් විමසනවා කියලා කියන්නේ ඒකමයි. අවබෝධ කරගන්නවා කියලා කියන්නේ ඒකමයි. දැන් භාගතුන් වහන්සේ පෙන්වූ ධර්මයන් භාගතුන් වහන්සේ සීල දුක් ඊතා හොඳින් ඡේ වීම පිණිස වන ධර්මය විවිධ විදිහට දේශනා කරලා තියෙනවානේ. විවිධ විදිහට දේශනා කරලා තියෙනවා. ඒතරේ ධර්මයන් අපි විවිධ විදිහට අහලා තියෙනවා. අහන්න ලැබෙනවා අපට. ඒතරේ යම් යම් ආකාරයෙන් පෙන්වා දෙන මේ ධර්මයන් අපි ඒ ආකාරයෙන් නුවණින් විමසා බැලිය යුතුයි. නුවණින් විමසා බලන තියෙන ධර්මයේ තියෙන ආකාරයටම සිහි කරන්න පුරුදු වෙනවා. නැත්නම් කල්යාණ මිත්‍රා කියා දෙන විදිහටම සිහි කරන්න පුරුදු වෙනවා. ඒක තමයි ප්‍රඥාවේ උතුම් බව. ප්‍රඥාව ශ්‍රේෂ්ඨ වන්නේ මේ විදිහටයි. ඒතර බඹසර ජීවිතය තුළ ප්‍රඥාව ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ ඒ ආකාරයට. එහෙම නැත්නම් අපට තිබෙන දහම් දැන මුල් කරගෙන අපි හිතුවොත් මට මෙච්චරක් ධර්මයේ පුළුවන්. එහෙනම් මා මෙතරම් ධර්ම ඉගෙනගෙන තියෙනවා. මං ශ්‍රේෂ්ඨයි. මං අනිත් අයට ශ්‍රේෂ්ඨයි කියලා කල්පනා කරොත් ප්‍රඥාවේ ශ්‍රේෂ්ඨ භාවයේ ඉපදින්නේ නැහැ. ඒතර ප්‍රඥාවේ ශ්‍රේෂ්ඨ භාවය කියන එක උපදවාගත යුතු දෙයක්. ප්‍රඥාවේ ශ්‍රේෂ්ඨ භාවය කියන එක උපදවගත යුතුයි. ඒ උපදවාගෙන සම්පූර්ණ කළ යුතු එකක්. සීලානිසංසය ඒකත් උපදවගත යුතු දෙයක්. කෙනිබේ පහළ වෙන්නේ නැහැ. අපිට උපතින් මේක ලැබෙන්නේත් නැහැ. තව කෙනෙක් විසින් දෙන්නෙත් නැහැ. අප විසින් මේ සීලේ ආනිසංස උපදව ගන්න ඕන. ප්‍රඥාවේ ශ්‍රේෂ්ඨ භාවය අප උපදව ගන්න ඕන. ඊළඟ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා කතංච භික්ඛවේ විමුක්ති සාරං හෝති.
මහණෙනි විමුක්ති සාරය විමුක්තිය නම් වූ සාරය කොපමණකින්ද බඹසර ජීවිතයේ සාරේ විමුක්තිය වන්නේ කෙසේද කියලයි මේ කියා දෙන්නේ. ඉද බික්කවේ මයා ශාවකානං ධම්මා දේශිතා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. මහණෙනි සියලු දුක් ඊතා හොඳින් ඡය වීම පිණිස මා ශ්‍රාවකීන්ට ධර්මය දේශනා කරනු ලැබ තිබෙනවා. යතා යතා භික්කවේ මයා ශාවකානං ධම්මා දේශිතා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය. මහණෙනි සියලු දුක් ඊතා හොඳින් ඡය වීම පිණිස මා යම් යම් ආකාරයෙන් ශ්‍රාවකයාට ධර්මයේ දේශනා කරනු ලැබ තිබෙනවාද. තථා තථාස්ස තේ ධම්මා විමුක්තිය පස්සිතා හොಂತಿ. ශ්‍රාවකයා ඒ විදිහට ධර්මයෙන් විමුක්තිය ස්පර්ශ කරනු ලබනවා. විමුක්තිය ස්පර්ශ කරගන්නවා. ඒවං කෝ භික්ඛවේ විමුක්ති සාරං හෝති. මහණෙනි ඒ විදිහටයි විමුක්තිය සාරය බවට පත්වන්නේ. ඒතර භාගතුන් වහන්සේ විසින් ඊටා හොඳින් සියලු දුක් ඡය වීම පිණිස වන ධර්මය ශ්‍රාවකයාට ඒ ආකාරයෙන් යම් ආකාරයෙන් කියා තිබෙනවද? ඒතර ශ්‍රාවකයා විසින් ඒ ආකාරයෙන් ධර්මයේ තුලින් විමුක්තිය උපදවා ගන්නට ඕනේ. කුමක්ද විමුක්තිය කියලා කියන්නේ? බැඳීම් වලින් තොර වූ සිතක් ඇති කර ගැනීම. යම් තැනක බන්ධනයක් තියෙනවා නම් එතන විමුක්තියක් නැහැ. යම් තැනක බන්ධනයක් නැද්ද එතන විමුක්තියක් තියෙනවා. ඒතර භාගතුන් වහන්සේ විසින් පෙන්වා දෙන බඹසර ජීවිතයේ සාරය විමුක්තිය. ඒ සාරේ පරිපූර්ණත්වය විමුක්තියේ පරිපූර්ණත්වය නේද? එන විමුක්තිය නැත්තම් එතන බැඳීම් තියෙනවා. එන යම් තැනක බැඳීම් නැත්තම් එතන විමුක්තිය තියෙනවා. යම් තැනක සීළු බැඳීම් වලින් තොර නම් එතන පරිපූර්ණ විමුක්තියක් තියෙනවා. යම් තැනක යම් බැඳීම් නැත්තම් යම් මට්ටමින් විමුක්තියක් ඉපදිලා තියෙනවා. ඒකයි මේ කියන්නේ. භාගතුන් වහන්සේ සීල දුක් ඡය වීම පිණිස ධර්මයේ යම් ආකාරයෙන් කියා දෙනකොට ශ්‍රාවකයා විසින් ඒ ආකාරයෙන් ධර්මයේ තුලින් විමුක්තිය උපදවා ගනු ලබනවා. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි හිසට ගිනිගත් කෙනා ඒ ගිනි නිවන්ට කැමැති වන්නේ යම්සේද උත්සාහ කරන්නේ යම්සේද වීරිය කරන්නේ යම්සේද අත් නොහැර අධික වීරිය කරන්නේ යම්සේද ඊටත් වඩා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කර ගැනීම පිණිස කැමැත්ත ඇති කරගන්න. දැන් ඇති කියලා නොසිතන විදියට කැමැත්ත ඇති කරගන්න. ඇති කියලා නොසිතන විදිහට වීරිය උපදවන්න. දැඩි වීරියක් ඇති කරගන්න කියලා කියනවා. ඒතර හිසට ගිනිගත් කෙනත් ඉබඳු වීරියක් ඇති කරගත යුතුයි නම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස ඊට වඩා ස්වල්ප දුක් පීඩා වලට ගොදුරු වෙච්ච කෙනා කුමක්ද කළ යුත්තේ? ඊට වඩා දැන් හිසට ගිනිගත්තා කිව්වහම බරපතලම අර්බුදයකට ගොදුරු වෙලානේ. බරපතලම අර්බුදයක් තුලයි ආයින්නේ. අනික් සීල දේවල් අතහැරලා හිසේ ගිනි නිවාගත යුතුයි යා. නමුත් භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ කොහොමද? ඒ හිසට ගිනිගත් කෙනා ඒ ගින්න නිවීමටත් පෙර සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස උත්සාහ කළ යුතුයි කියලා පෙන්වනවා. මක් නිසාද සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමෙන් උපදවා ගන්නා වූ විමුක්තිය ඊතරම්ම දෙව් මිනිසුන්ට හිතසුව පිණිස පවතිනවා. ඊට වඩා හිතසුව පිණිස පවතින ඊටත් වඩා දෙයක් ආය ලෝකේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමෙන් තමයි සීල විමුක්තිය ලබන්න තියෙන්නේ. විමුක්තිය පරිපූර්ණ කරගන්න තියෙන්නේ. ඊට මෙහා උපදන දේවල් සියල්ල
ඊටාම ස්වල්ප අර්ථයක් සහිත පරිපූර්ණ සාරයක් නැති දේවල්. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ පෙන්නන ඒ ධර්මයන් බලන්න ඒ බඳු ධර්මයන් කියා දෙද්දී ඒ ආකාරයෙන් ධර්මයේ තේරුම් ගන්න ඕන ඒ විමුක්තිය ධර්මයෙන් උපදින විමුක්තිය ස්පර්ශ කර ගන්න ඕන. භාගතුන් පෙන්වා දෙන මහණෙනි පරිපූර්ණ විමුක්තියක් මා එකපාරට එහෙම නැත්නම් එකවර පණවන්නේ එක පාටම පරිපූර්ණ විමුක්තියක් ලබා ගත යුතුයි. එහෙම නැත්නම් සියලු දුක් එකපාරට ෂය වෙන කරගත යුතුයි කියලා මම පණවන්නේ නැහැ කියනවා. එහෙම දෙයක් මම කියලා දෙන්නේ නැහැ. මේ ධර්මයේ අනුපිළිවෙලට යා හැකි යා යුතු ගමනක් තියෙන්නේ. අරහත්ත්ව එක පාට පණවන්නේ නැහැ කියනවා. ඒතර බලන්න සියලු දුක් ක්ෂය වීම එහෙම නැත්නම් පරිපූර්ණ විමුක්තියක් එකපාරට ලබන දෙයක්ද? එකපාරට ලබන්නේ නැහැ. ඒ පරිපූර්ණ විමුක්තියක් සඳහා ආරම්භ කිරීම ප්‍රමාද නොවිය යුතුයි. ඒ ආරම්භය කුමක්ද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය කර ගැනීම. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කර ගැනීමෙන් තොරව පරිපූර්ණ විමුක්තියක් කරා යන්න බෑ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කර ගැනීම තමයි බඹසර ජීවිතයේ සාරය උපදව ගන්නා කෙනා විසින් වහවහ කළ යුතු ප්‍රධාන නැත්නම් ප්‍රමුඛ වශයෙන් කළ යුතු ප්‍රමාද නොවි කරගත යුතු දේ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමෙන් සිටේ උපදින විමුක්තිය ඇති කර ගැනීම. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමෙන් කුමක්ද උපදින විමුක්තිය? പ്രേත ලෝකයට තියෙන බැඳීම, പ്രേත ලෝකයක් එක්ක තියෙන බැඳීම නැති වෙලා යනවා. പ്രേත ලෝකේ ඉපදීම පිණිස යම් බැඳීමක් තියෙනවා නම් ඒ බැඳීම ෂය වෙනවා. නිරේ ඉපදීම පිණිස යම් බැඳීමක් තියෙනවා නම් ඒ බන්ධනය ෂය වෙනවා. ඒක නිදහස් වෙනවා. ත්‍රිසංග ලෝකේ ඉපදීම පිණිස යම් බන්ධනයක් තියෙනවා නම් යම් කර්ම රැස් වෙලා තියෙනවා නම් ඒවයින් නිදහස් වෙනවා. ඒතර සතර අපායේ නිදහස් වීම පිණිස රැස් වී තිබෙන යම් කර්ම තියෙනවා නම් ඒවා ෂය වෙලා ඒ බන්ධන වලින් නිදහස් වෙලා ඒ විමුක්තියක් ඇති වෙනවා. සිතේ නිදහස් බවක් ඇති වෙනවා. ඒ නිදහස් බව උපදව ගැනීම පිණිස ශ්‍රාවකයා ප්‍රමාද නොවි වහ වහ කටයුතු කළ යුතුයි. ඒකයි මා යම් ආකාරයෙන් සියලු දුකින් නිදහස් වීම පිණිස ශ්‍රාවකයාට ධර්මයේ දේශනා කරනු ලැබ තිබේද ඒ ආකාරයෙන් ශ්‍රාවකයා විසින් ධර්මයෙන් ලබන්නා වූ විමුක්තිය ස්පර්ශ කරන ලබනවා කියලා කියන්නේ. කළ යුතුයි. එහෙනම් ශ්‍රාවකයා විදිහට කුමක්ද කළ යුත්තේ? ප්‍රමාද නොවි වහවහ සතර අපායට වැටීම පිණිස හේතු වන යම් බැඳීම් කර්ම රැස්වීම තියෙනවා නම් ඒවා ෂය කරගෙන සිතෙහි විමුක්තිය ඒ ධර්මයෙන් උපදින විමුක්තිය උපදවාගත යුතුයි. සතර අපායට වැටෙන ස්වභාවයෙන් නිදහස් වුණ ඒ කර්ම ෂය වීමෙන් විමුක්තියටපත් වූ කෙනා විමුක්තිය සම්පූර්ණයිද යාගේ? විමුක්තිය සම්පූර්ණ නෑ. එයා තුළ තවදුරටත් බන්ධන වලට ගොදුරු වීම තියෙනවා. මොනවද? මේ මිනිස් ලෝකයේ එක්ක එකතු වීම යා ළඟ තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ කාමයන්ට ගොදුරු වීම තියෙනවා. දිව්‍ය ලෝකයේ කාමයන්ට ගොදුරු වීම තියෙනවා. ඒවට තියෙන බැඳීම් තියෙනවා. ආන්ගේ බැඳීම් වලින් නිදහස් වෙන්නත් එයා උත්සාහ කළ යුතුයි. මනුෂ්‍ය ලෝකයේ යම් තාක් කාමයන් තිබෙයිද ඒ කාමයන්ට බැඳී තිබෙන තාක් එතන විමුක්තියක් නැහැ. විමුක්තිය නැහැ කියලා කියන්නේ නිදහසක් නැහැ. නිදහසක් නැති තැන මොනවද තියෙන්නේ? නිදහසක් නැත්තම් එතන හිරිහැර, කම්කටොළු, පීඩා ඒවයින් පිරීලා. ඉතින් මේක අපි මේ විදිහට තේරුම් ගත යුතුයි. එතන අපි සතර අපායෙන් නිදහස් වෙන්න ඕන.
මනුස්ස ලෝකයේ තියෙන කාමයන්ගෙන් නිදහස් වෙන්න ඕන. දෙවියන්ගේ කාමයන්, දිව්‍ය ලෝකවල තියෙන කාමයන්ගෙනුත් අපි නිදහස් වෙන්න ඕන. එපමණකින් නැද්ද? එපමණකින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ නේද? ඊට පස්සේ අරූප ලෝක වලටත් බැඳිලා තියෙනවා. බැඳීම් තියෙනවා. ඒ වයින්ුත් නිදහස් වෙන්න ඕන. රූප ලෝකේ, අරූප ලෝකේ මේ සියල්ලෙන් නිදහස් වෙන්න ඕන. ඒ සියල්ලෙන් නිදහස් වුණාම කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ මේ සියල්ලෙන් නිදහස් වුණාම සිත පරිපූර්ණ වශයෙන් නිදහස්. එතන විමුක්තිය පරිපූර්ණයි. ඒතර භාගතුන් වහන්සේ මේ පරිපූර්ණ වූ විමුක්තිය ඇති කර ගැනීම පිණිස යම් යම් ආකාරයෙන් ධර්මයේ දේශනා කරනු ලැබ තිබේද ශ්‍රාවකයා ඒ ආකාරයෙන් ඒ විමුක්තිය ධර්මයේ තුලින් උපදව ගන්නු ලබනවා. අන්නේයි බඹසර ජීවිතයේ සාරය විමුක්තිය විදිහට භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතන අපි බඹසර ජීවිතයේ විමුක්තිය විදිහට බඹසර ජීවිතයේ හරය සාරය විදිහට භාගතුන් වහන්සේ පෙන්වා දෙන මේ කරුණු තේරුම් නොගත්තොත් මේ කරුණු පිළි නොගත්තොත් බඹසර ජීවිතයේ හරය විදිහට වෙනත් දේවල් වලින් ලබන සුව පහසුව ගැන කල්පනා කරනවා. ඒතර අපි බඹසර ජීවිතයේ තුලින් උපදව ගන්න තියෙන සැබෑම සාරය අහිමි වීමෙන් අහිමි වූ අය බවට අපිපත් වෙනවා. ඒ නිසා බඹසර ජීවිතයේ සැබෑ සාරය කුමක්ද කියලා තේරුම් ගන්න. ඒතර මේ විදිහේ සැබෑම සාරය උපදව ගැනීම පිණිස ආරම්භ කළ යුත්තේ කොහොමද? ආරම්භ වන්නේ කොතනින්ද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීමෙන් තමයි විමුක්තිය කියන සාරය ඉපදෙන්නේ නේද? ඉතින් මේ විමුක්තිය කියන සාරය ඉපදීම පිණිස අපි භාගතුන් වහන්සේ පෙන්වූ ඒ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස පෙන්වා දෙන ධර්මයන් ඒ විදිහට පුරුදු කරගන්න ඕන. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා දැන් අපි ඉගෙන ගත්තා සීලය ආනිසංස වන්නේ නැත්නම් සීලමය ආනිසංසය කුමන ආකාරයටද ඇති වෙන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ ප්‍රඥාව උතුම් වෙන්නේ කුමන ආකාරයටද කියලාත් අපි කෙටියෙන් ඉගෙන ගත්තා. විමුක්තිය සාරය බවට පත් වෙන්නේ බඹසර ජීවිතයේ සාරය විමුක්තිය වන්නේ කෙසේද කොයි මට්ටමින්ද කියලාත් අපි ඉගෙන ගත්තා. ඊළඟට භාගතුන්ස් පෙන්වා දෙනවා සිහිය අධිපති බවට පත් වෙන්නේ මොන විදිහටද කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සිහිය කියන දේ තේරුම් ගන්න බැරිකමත් සිහිය උපදවන්නේ කොහොමද කියලා තේරුම් ගන්න බැරිකමත් සහ වැරදි පිළිවෙත් අනුගමනය කරමින් සිහිය උපදව ගන්නට උත්සාහ කිරීම නිසා සිහිය උපදව ගන්න තියෙන ඉඩකඩ අහිමි කර ගැනීම ගොඩක් අයට සිදුවෙන දෙයක්. යම් දෙයක් උපදවගන්නේ කොහොමද කියලා ඒ නියම ක්‍රමවේදය දන්නේ නැති කෙනා වැරදි පිළිවෙත් අනුගමනය කරන්න ගියාම ඒ අදාළ දේ උපදීද? උපදින්නේ නැහැ. එහෙනම් මේ සිහිය කියන අතිශයින්ම වැදගත් ධර්මය කෙලෙසද උපදව ගන්නේ කියලා තේරුම් ගන්න. අපිට මේ ධම උදව් වෙනවා. දැන් ඔබ හිතන විදිහට දැන් අපි ධර්මයේ ගොඩාක් අහලා ඉගෙනගෙන තියෙනවානේ. සිහිය උපදව ගැනීම පිණිස කොහොමද කටයුතු කරන්නේ? දැන් ඔයගොල්ලෝ කොහොමද කටයුතු කරන්නේ? සිහිය උපදව ගැනීම පිණිස සහ උපදව සිහිය කොහොමද ඔයගොල්ලෝ වඩන්නේ? සිහිය උපදව ගන්නේ කොහොමද? දැන් ගොඩක් කාලයක් තිස්සේ ධර්ම ඉගෙන ගන්න අයනේ. ඉතින් ඒ නිසා කමන්නේ කියන්නේ. අපි ඉගෙනගෙන ඉස්සරහට යන්නනේ උත්සාහ කරන්නේ නේද? නැත්නම් මං යමක් කියලා දෙනවා ඕගොල්ලන්ගේ හුරු කරනවද කියලා අපි දන්නේ නැහැ. කොහොමද ඕගොල්ලෝ සිහිය උපදව ගැනීම පිණිස කටයුතු කරන්නේ? මං අහන්නේ උපදවන්නේ. උපදවුම් පස්සේ පිටවන්නේ. සිහිය උපදව ගන්නද පිටවන්නේ මොකද්ද? කරගන්න බෑනේ. නේද? අපි සිහිය උපදවන්න ඕන.
ඒකනේ අපිට කළ යුතු දේ. මොකද බය වෙන්න එපා. ගොඩක් කට්ටිය කියන අපිට පින් නැහැ, එහෙම නැත්නම් ප්‍රඥාව නැහැ, එහෙම නැත්නම් සිහිය නැහැ. මේවා කිසි දෙයක් උපතින් ගෙන දෙන්නේ නෙවෙයි. උපත රුමනාදේ කලින් කරලා ඉවරයි අපි. ඒවා පෙර ජීවිතවල කරලා තියෙන්නේ අපි. දැන් අපි පිළිගන්න ඕනේ පෙර ජීවිතයේ කළ දෙයින් අපිට මනුස්ස ජීවිතය ලැබුණා. එහෙනම් අපිට පින් තිබිලා තියෙනවා. නැති වෙන්න බෑ. එහෙම කරුණ සහිතව පිළිගන්න. දැන් පින් නැද්ද කියලා හොයන්න අපිට දිවස හෝ ඉන්ද්‍රිය පරෝපරේත ඥානය අපිට නැහැ. අපිට තියෙන දැනුමින් අපි පිළිගත යුතුයි පෙර පින් කරලා තියෙනවා. ඒක මොකෙන්ද පිළිගන්නේ? ඒක ශ්‍රද්ධාවෙන් පිළිගන්න දෙයක්. ඒක ශ්‍රද්ධා මුල් කරන් පිළිගන්න දෙයක්. භාගතුන්වහන්සේ පෙන්වා දෙනවා පින් කළ කෙනා සුගතිය ඉපදෙන්නේ යහපත් ජීවිත ලබන්නේ. දැන් අපි කාටත් හොඳ ජීවිත ලැබෙන මේ සුගතිගාමි හොඳ ජීවිතයක් තියෙනවා. දැන් අපි කල්පනා කරත් අපිට පින් නැහැ. එහෙනම් අපි හිතාමතා අත අනිත් පැත්තෙන් කරකලා බෙල්ල මිර ගන්නවා වගේ නේ. ඉස්සරහ පැත්තෙන් අත අරන් මිරක ගත්තොත් නේ අනුන්ට පේන්නේ කියලා අනිත් පැත්තෙන් අත කරකලා බෙල්ල මිරක ගන්නවා. ඒ වගේ වැඩන්නේ. අපිට පින් නැහැ කියලා හිතන මේ මහා පින් කන්දක් උපදවගෙන ආපු අය ප්‍රේත ලෝකෙන් බේරිලා තියෙනවා. නිරයෙන් බේරිලා. ඒක පින් නැත්තේ කොහොමද? ඊළඟට පින් කරන විදිය ආය අහගන්න පුළුවන්. පින් නැත් අපිට පින් නැහැ නේ කියලා අපි හිතමු. පින් කරන්න පුළුවන් නේද? නේ? බලන්න මේ පින් නැහැ කියලා කියන අය පින් කරන්නේත් නැහැ. පින් වගේ දේ කර කර නිකන් ඉන්නවා. ඒ නිසා කවදාවත් ඒ වගේ වැරදි අදහස් වලට යන්න එපා. සිහිය නැත්නම් මොකද කරන්න තියෙන්නේ? සිහිය උපදවන්න බය වෙන්න එපා. ප්‍රඥාව නැත්නම් ප්‍රඥාව උපදවන්න. අපිට බය වෙන්න දෙයක් නැහැ නේද? අපිට බය වෙන්න තියෙන්නේ මොකද්ද? නූපන් සිහිය උපදව ගන්න ප්‍රමාදුනොත් බය වෙන්න ඕනේ. නූපන් ප්‍රඥාව උපදවන්න ප්‍රමාදුනොත් බය වෙන්න ඕනේ. ඇයි? කොයි මොහොතේ මැරෙයිද දන්නේ? මලන් පස්සේ අපට යලි පින උපදවන්න හෝ යලි ප්‍රඥාව උපදවන්න හෝ යලි සිහිය උපදවන්න හෝ තිබුණ ඉඩකඩ අහිමි වෙලා යන්න පුළුවන්. අහිමි වීමේ ඉඩ වැඩි. ඒ සීල දැනුම ලබන්නේ කොමකින්ද අපි? ශ්‍රද්ධාව මුල් කරගෙනයි. නේද? ශ්‍රද්ධාව මුල් කරගෙන තමයි මේ අපි කතා කළ දැනුම අපි උපදව ගත යුත්තේ. එතකොට දැන් ගොඩක් අය සිහිය කියන්නේ කුමක්ද දන්නෙත් නැහැ. සිහිය උපදව ගන්න ඉඩ දන්නෙත් නැහැ. ඒ නිසා තමයි මේ ධර්මයෙන් ප්‍රතිලාභයක් ලබන්න බැරි. සමහර විට සිහිය කියලා අමුතු දෙයක් කල්පනා කරන්නේ. සමහර සිහිය කියලා කල්පනා කරන කටපාඩම. සමහරු මතකය ඒ වගේ දෙයක් තමයි සිහිය කියලා කල්පනා කරන්නේ. ඒ නිසා දැන් මේ විදිහේ කල්පනාවන් සහ ඒ වගේ මතවාදයන් සමාජගත වුණාම සමාජයේ යමක් උපදවන්න පුළුවන් අයද බෙලහීන බවට පත් වෙනවා. ඒකල අසරණ වෙලා අනේ අපිට මේක නැහැ. දැන් බලන්න බලවත් කෙනෙක් කියනවා අපිට පින් නැහැ නේ කියලා සමාජගත කරනවා අදහස. අර පින උපදව ගැනීමේ හැකියාව තිබුණ කට්ටිය දුර්වල වෙනව නේද? පින උපදව ගත්තම පස්සේ දුර්වල වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතන් ඒ අවබෝධය ඇතිවෙන පස්සේ දුර්වල වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒකයි අපිට ශ්‍රද්ධාව හරිය වටින්නේ. ඒ නිසා ඔයගොල්ලෝ කවදාවත් බය වෙන්න එපා පින් නැහැ කියලා. පින් මදි නැහැ. පින් ගොඩාක් කරපු අය. හිතන්න බැරි තරම් පින් කළ අයයි. ඔය කවුරු? අපි කවුරුත් හිතන්න බැරි තරම් ලොකු පින් කරා. පින් කරලා තියන අය පෙර. පෙර කළ පින් ඇති බව කුමක්ද? එහෙනම් පින් නැහැ කියලා හිතුවා මොකද වෙන්නේ? මංගල කාරණේ පිළිගන්නේ නැහැ නේද? අපර පෙර කළ පින් නැද්ද? පින් නැහැ කියලා හිතන්නේ කුමක් මුල් කරන්ද මේ? සීලේ ආනිසංස කර නොගෙන ඉන්නකොට භෞතික සැප සම්පත් නැහැ, භෞතික ලාභ නැති වෙනකොට මට පින් නැහැ නේ කියලා හිතෙනවා. නින්දා පහස ලැබෙනකොට මට පින් නැහැ නේ කියලා හිතෙනවා. නින්දා පහස ලැබීම පින පවෙන් එකක් නෙමෙයි. ඒක ලෝක ස්වභාවයක්. නේද? ඒක ලෝක ධර්මයක්. සැප දුක් ඒව ලෝක ධර්මයන්. අපි කොයිතරම් පින් කළත් ඒවෙන් බේරෙන්න බෑ. නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි ඒක නිදහස් වෙන්නේ. ඒක ලෝක ධර්මයක්. ඒවෙන් අපට පැනලා යන්න බෑ. දැන් ගොඩක් අය පින නැහැ කියලා කල්පනා කරන මේකෙන්. ලස්සන නැත්තම් ඒ වගේ එහෙම නැත්නම් අපට පාඩම් හිටින්නේ නැත්තම් බණ භාවනා කරෙන්නේ නැත්තම් පින මදි කියන අව탁සිරු කරගන්නවා. ඒතර අපට යම් සිතේ වඩන්න යම් හැකියාවක් තිබ්බනම් ඒ හැකියාව දුර්වල වෙලා යනවා. නේද? ඒ නිසා අපේ දුර්වල විදිහට කරන කල්පනාවට ඉඩ දෙන්න එපා. දැන් කොහොමද සිහිය උපදවගන්නේ?
කොහොමද සිහිය උපදවගන්නේ? ඒගොල්ලෝ සිහිය උපදව ගැනීම පිණිස කොහොමද කළේ? දැන් අපි අර කලින් කිව්ව විදිහට අනේ පිං නෑ කී කිය හිතන කට්ටිය කොච්චර ඉන්නවද? ඒතර සිහිය පිළිනවද? ඉනි සිහිය නැතිලා එනව නේද? අපට ප්‍රඥාව නෑ කියලා හිත ඉන්න කට්ටිය ප්‍රඥාව නෑ ඇත්ත කතාව. නමුත් එතන එහාටත් අපි හිතන්න ඕනේ නේද? ප්‍රඥාව නැති වුණාට ප්‍රඥාව කියන උපදවන්න පුළුවන් දෙයක්. උපදින මඟක් තියෙනවා. භාගතුන්ස පෙන්වලා තියෙනවා ප්‍රඥාව උපදින මඟ. ඒ විදිහට අපි කල්පනා කළ යුතු නේද? ඒතර දැන් කියන්නේ නම් සිහිය උපදවගන්නේ කොහොමද? දැන් අපිට තිබිච්ච ලොකු අරුබුදයක් නේද මේ සිහිය උපදවගේ සිහිය පිහිටව ගන්න බෑ. ගොඩක් අය කියනවා ස්වාමීන් වහන්සේ සිහිය පිහිටවන්න බෑනේ. ඉතින් මම ඒ වෙලාවේදී අහනවා සිහිය තියෙනවා නම් පිහිටවන්න බැරි වෙන්න බෑනේ. දැන් දෙපා තියෙනවා නම් දෙපා හොඳට තියෙනවා නම් දෙපා පිහිටවන්න පුළුවන් බිම. කකුල් දෙක හොඳට තියෙනවා නම් කකුල් දෙක පොළවක් තියෙනවා නම් කකුල් දෙකක් තියෙනවා නම් පිහිටවන්න බැරිද? එතන අපි කොහොමද සිහිය උපදවන්නේ? නෑ ඔන්න බලන්න භාගතුන්ස් කියලා දෙන දේ අපි එහෙම කරනවාද කියලා බලන්න. එහෙමයි අපි එන්න ඕනේ නේද? නැත්නම් ධර්මයෙන් අපිට නිකන් පාඩම් කළා වැඩක් නෑ නේ ඉස්කෝලේ පාඩම් කරනවා. ඒතර අපිට අපේ දැනුම අව탁සීරු කරලා භාගතුන්ගේ ධර්මයේ භාගතුන්ගේ අවබෝධය උසස් කරලා අපි පිළිගන්න ඕනේ. ඒකටයි ධර්මය ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් නිතරම අපිට පුළුවන් මේ පුංචි දේවල් අපි ලොකුවට කල්පනා කරනවා. කල්පනා කළා ඒ ගිනුමටම භාගතුන්ගේ අවබෝධයක් දාගෙන අපි ආඩම්බර වෙනවා. බලන්න භාගතුන්ස කියා දෙන මේ විදිහට කතංච බික්කවේ සතාදිපත්තේයන් මහණෙනි සිහිය අධිපති කියන්නේ Brahmachari ජීවිතයේ අධිපති විදිහට සිහිය පෙන්වා දෙන්නේ මහණෙනි සිහිය අධිපති වන්නේ මොන විදිහටද? ඉති අපරිපූර්ණං වා ආභිසමාචාරිකං සික්ඛං පරිපූර්යස්සාමි පරිපූර්ණං වා ආභිසමාචාරිකං සික්ඛං තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සාමිති අජ්ජත්තං යේව සති සූපට්ඨිතා හෝති ඉති අපරිපූර්ණං වා ආදි බ්‍රහ්මචාරීකං සික්ඛං පරිපූර්යස්සාමි පරිපූර්ණං වා ආදි බ්‍රහ්මචාරිකං සික්ඛං තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සාමිති අජ්ජත්තං යේව සති සූපට්ඨිතා හෝති පරිපූර්ණ නො වූ ආභිසමාචාරී සීලයක් ඇද්ද ඒ සීලය පරිපූර්ණ කරගන්න ඕනේ කියලා තමා තුළ හොඳින් තේරුම් ගන්න ඕන. තමා තුළම තමා ගැනයි කල්පනා කරන්න. තමා තුළ හොඳින් කල්පනා උපදව ගන්න ඕනේ. පරිපූර්ණ වූ යම් ආභිසමාචාරී සීලයක් තියෙනවා නම් කාගේද? Tamanගේ. ඒ පරිපූර්ණ වූ ආභිසමාචාරී සීලය ඒ තැනදී ඒ සීලයට නුවණින් යුක්තව ඒ සීලය පරිහරණය කරන්න ඕනේ. එතකොට පරිපූර්ණ වූ ආදි බ්‍රහ්මචාරී සීලයක් තියෙනවා නම් ආන්නේ සීලය පරිපූර්ණ කරගන්න ඕනේ. පරිපූර්ණ වූ ආදි බ්‍රහ්මචාරික සීලයක් තියෙනවා නම් ඒ සීලය ඒ තැනදී නුවණින් යුක්තව ඒ සීලයට අනුග්‍රහ කරන්න ඕන. නුවණින් යුක්තව ඒ සීලය පරිහරණය කරන්න ඕන කියලා තමා ගැනම සිහිනුවන උපදවන්න ඕන. තමා තුළම ඊට හොඳින් සිහිනුවන උපදවන්න ඕන. එතකොට බලන්න සිහිය ඉපදෙන විදිය. දැන් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි මේ තමයි ආභිසමාචාරී සීලය. ශ්‍රාවකයාට පනවනවා. මේ තමයි ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා ශ්‍රාවකීන්ට භාගතුන් වහන්සේ පනවනවා. එතකොට දැන් අපි ශ්‍රාවකීන් නම් අපි බලන්න ඕන ඒ සීලය තමන් තුළ පරිපූර්ණ වෙලා තියෙනවාද? ඒ සීලය තමන් තුළ පරිපූර්ණ වෙලා නැත්නම් පරිපූර්ණ කරගන්න ඕනේ කියලා කැමැත්ත උපදවන්න ඕන. පරිපූර්ණ නොවූ සීලය පරිපූර්ණ කරගන්න ඕනේ. පරිපූර්ණ වූ සිල්පද සීලයක් තියෙනවා නම් ඒ පරිපූර්ණ වූ ප්‍රමාණය
ඒ සම්බන්ධයෙන් නුවණින් යුක්තව කටයුතු කරන්න ඕනේ කියලා තමා තුළම හොඳින් සිහි කල්පනා උපදවන්න ඕන. එහෙනම් තමා අපි සීලය මෙයයි කියලා දැනගන්න ඕන. ඊට පස්සේ ඒ සීලය ආදි සමාචාරී සීලය, ආදි බ්‍රහ්මචාරික සීලය කියලා සීල් දෙආකාරයක සීල්පද සීලයන් අපිට භාගතුන්සෙත් පනවලා තියෙනවා. ඒ සීලයන් කොතරම් දුරට අපි සම්පූර්ණ කරගෙන තියෙනවද කියලා තමා ගැන විමසලා බලන්න ඕන. ඊට පස්සේ සීලය සම්පූර්ණ වෙලා නැති ඒවා තියෙනවා නම් ඒවා සම්පූර්ණ කරගන්න ඕනේ කියලා තමා තුලම කල්පනාව උපදව ගන්න ඕනේ. ඒක තමාගේ ජීවිතය ගැන නේද විමසලා බලන්න. ඊට පස්සේ සම්පූර්ණ වෙලා තියෙනවා නම් යම් සීලයන් ඒ සම්පූර්ණ වූ සීලය ගැන නුවණින් යුක්තව කටයුතු කරන්න ඕන. අනේ දෙයාකාරයක ඒ දෙවිදිහට ඉතා හොඳින් තමා ගැන තමාම විමසා බැලිය යුතුයි. ඒක තමයි සිහිය ඉපදින සහ සිහිය අධිපති භාවයෙන් යුක්තව පවත්වාගෙන යන විදිය. පැහැදිලි නේද? ඊළඟට භාගතුන්ස පෙන්වා දෙනවා ඉති අසමවෙක්ඛිතං වා ධම්මං පඤ්ඤාය සමවෙක්ඛිස්සාමි සමවෙක්ඛිතං වා ධම්මං තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සාමිති අජ්ජත්තං යේව සති සූපට්ඨිතා හෝති. අර ධර්මයේ භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා දේශනා කරන කුමක් සඳහාද? ඊතා හොඳින් සීල දුක් ඡේ වීම පිණිස ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයන් යම් ආකාරයෙන් කියා දෙද්දී ශ්‍රාවකින් ඒ විදිහට ඒ ධර්මයන් නුවණින් විමසනවා, තේරුම් ගන්න උත්සාහ කරනවා, අවබෝධ කර ගන්නවා. එතකොට ශ්‍රාවකයා තමා ගැන කල්පනා කළ යුතු ඊළඟ විදිය තමයි භාගතුන් වහන්සේ විසින් නුවණින් විමසා බැලීම ලෙස යම් විදියට ධර්මයේ කියා තියනවාද ඒ ධර්මයන් මා සම්පූර්ණ නොකළ ධර්මයන් තියෙනවද නේද? නුවණින් විමසීම කරන්නේ නැති මට්ටක්. නුවණින් නොවිමසා ඉදීම් තියෙනවද? මම මේ ධර්මේනු ජීවිතේ ගලපා බලන විදිය නේද මේ බලන්නේ. මම භාගතුන් වහන්සේ කිව් විදියට ධර්මයන් නුවණින් විමසනවද කියලා හොයලා බලන්න ඕන. ඒකයි ඉති අසමවෙක්කිතං වා ධම්මං පඤ්ඤාය සමවෙක්කිස්සාමි. නුවණින් නොවිමසා තිබෙන යම් ධර්මයන් නුවණින් විමසන්ට ඕනෑ කියලා කල්පනා කරන්න ඕන. සමවෙක්කිතං වා ධම්මං තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සාමිති. නුවණින් විමසලා හුරු ධර්මයන් තියෙනවා නේද? සමහර ධර්මයන් අපේ ජීවිතේ ගලපලා හුරුයි. ඒ ධර්මයන් හොඳින් ඒ ධර්මයන් කෙරෙහි හිත පිහිටවන්න පුළුවන්. ඒ ධර්මයන් තුල හිත පිහිටලා තියෙනවා නම් ආන්නේ ධර්මයන් නුවණින් යුක්තව එහෙනම් ප්‍රඥාවෙන් යුක්තව ඒ ධර්මයන් තවදුරටත් ඇසුරු කරන්න ඕන. ඒ විදිහට තමා තුලම කල්පනා උපදවන්න ඕන. දැන් පැහැදිලි ආකාර දෙකක් ඉගෙන ගත්තා නේද? පළවෙනි විදිය කොහමද? සම්පූර්ණ නෝ යම් සීලයන් තියෙනවා නම් ඒ සීලය සම්පූර්ණ කරගන්න ඕනේ. සම්පූර්ණ වූ යම් සීලයන් තියෙනවා නම් ඒ සම්පූර්ණ වූ සීලය නුවණින් යුක්තව පරිහරණය කරන්න ඕනේ කියලා තමා තුලම කල්පනා උපදව ගන්න ඕනේ. ඒතර බලන්න නිතරම මේ තමා ගැන විමසා බලන ක්‍රමයක් නේ තියෙන්නේ. ඒ නිසා බලන්න කොතරම්වත් අනුන් ගැන විමසා බැලීමක් නැහැ. නේද? එහෙනම් සීලය ගැන තමා ගැන සීලය සම්බන්ධයෙන් තමා ගැන විමසා බලන්න ඕන. ආදි සමාචාරී සීලය මං සම්පූර්ණ කළා තියෙනවා. ආදි බ්‍රහ්මචාරික සීලය සම්පූර්ණ කළා තියෙනවා. මේ විදිහට බලන්න ඕන. ඊළඟට ධර්මයේ භාගතුන් පෙන්නපු ධර්මයේ නුවණින් විමසීම මා කළා තියෙනවද? කළා නැද්ද? කළා නැති එක සම්පූර්ණ කරන්න ඕන. සම්පූර්ණ කරපු දේවල් තියෙනවා ඒවා නුවණින් යුක්තව පරිහරණය කරන්න ඕන. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා ඉති අපස්සිතං වා ධම්මං විමුක්තිය පස්සිස්සාමි පස්සිතං වා ධම්මං තත්ත පඤ්ඤාය අනුග්‍රහිස්සාමීති අජ්ජත්තං යේව සති සූපට්ඨිතා හෝති. යම් විමුක්තියක් නොලබා තිබෙනවද? ධර්මයෙන් ලබන යම් විමුක්තියක් නොලබා තිබෙනවද? ඒ
මට්ටමේ ඒ විමුක්තිය අපි උපදව ගන්න ඕනේ කියලා තමා ගැනම තමා විමසා බලන්න ඕනේ. දැන් තමාගේ විමුක්තිය තමාම උපදවගත යුතුයි නේද? එහෙනම් බලන්න ධර්මයෙන් ලබන්නා විමුක්තිය අපි කුමක්ද කියලා ඉගෙන ගත්තා. එහෙනම් බලන්න ඒ විමුක්තිය තම තමන් උපදවගෙන තියෙනවද කියලා තමාම විමසා බලනවා. යම් විමුක්තියක් තමා උපදවගෙන තියෙනවා නම් ඒ උපදවගත්තා වූ විමුක්තිය සම්පූර්ණ කරගත්තා විමුක්තිය නුවණින් යුක්තව පරිහරණය කරන්න ඕනේ කියලා තමා තුළම කල්පනා උපදව ගන්න ඕන. ඒතර යම් කෙනෙක් සතර අපායේ වැටෙන කර්ම ෂේ කරගෙනද කියලා තමාගෙන තමා විමසා බලන්න ඕන. සතර අපායේ වැටෙන කර්ම ෂේ කරගෙන නැත්නම් සතර අපායෙන් වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙන්න ඕනේ කියලා කල්පනා කරන්න. ඒතර බලන්නේ සිහිය උපදින විදියක් ඒක. දැන් අපි හිතන්නේ මේ විදිහද? සතර අපායෙන් නිදහස්ද කියලා බලනවද? මට සමාධිය තියනවද කියලාද බලන්නේ? නිතර එහෙමනේ හිතෙන්නේ. එහෙනම් මට පාඩම් හිතලා තියනවද? එහෙම නැත්නම් මට අසවලා සලකනවද? ওই විදිහේ දේවල්නේ අපිට කල්පනා වෙන්නේ. එහෙනම් අප ගැන විමසා බැලිය යුතු විදියක් තමයි මේ කියා දෙන්නේ. දැන් අපට පාඩම් තියනවද? පාඩම් නැද්ද? ඊළඟට අපට සමාධිය තියනවද නැද්ද? මේ විදිහට කල්පනා කරලා සමහරු විවිධ දේ කල්පනා කරනවා. අසවලා මට සලකනවද? අසවලා මට ප්‍රශංසා කරනවද? මේ විදිහට හිතනවනේ. ඒ සිතුවිලි ඒ විදිහට හිතන ස්වභාවයක් තුළ උපන් සිහියට මොකද වෙන්නේ? උපන් සිහිය දුර වෙලා යනවා. නූපන් සිහිය ඉපදිනවද? ඉපදින්නෙත් නැහැ. උපන් සිහිය නැති වෙලා යනවා. නූපන් සිහිය ඉපදෙන්නේ නැහැ. ඒතර බලන්න සිහිය උපදව ගන්න විදියත් ඉපදූ සිහිය බලවත් කර ගන්න විදියත් තමයි භාගතුන් වහන්සේ මේ කියා දෙන්නේ. එතකොට අපි මේ කල්පනාවන් දැන් මේ භාගතුන් පෙන්වන ආකාරයේ කල්පනාවන් තුළ ඉන්නවනම් ඒ බඳු කල්පනාවකින් යුක්තව ඉන්න කෙනාගේ අධිපති කවුද? සිහිය. එහෙනම් අපේ ජීවිතයේ භ්‍රමචාරී ජීවිතයේ බවට පත් වෙලා ඒ බමසර ජීවිතයේ අධිපති සිහිය බවට පත් වෙන්න නම් මේ දැන් භාගතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයේ කල්පනාවන් අප තුළ තිබිය යුතුයි. ඒකෙන් පළවෙනි කල්පනාව කුමක්ද? අපි ගැන අපි කල්පනා කළ යුතු විදියවල් මේ හතරක් කියලා දෙන්නේ. පළවෙනි විදිය කුමක්ද? නොපිරුණු සීලයක් මට තියෙනවද? භාගතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා මේ විදිහේ සීලයන්. ඒ සීලයන් තුළ ඒ සිල්පද එහෙම නැත්නම් ඒ සීලයේ පිරුණු නැති සීලයක් මාගේ ජීවිතේ තියෙනවා කියලා විමසා බලනවා. එහෙනම් නොපිරු සීලේ පුරවන්න ඕනේ. සම්පූර්ණ නොවූ සීලය සම්පූර්ණ කරගන්න ඕනේ කියලා තමා තුළම කල්පනාවක් උපදව ගන්නවා. ඒක තමයි සිහිය අධිපති බවට පත් වෙන්නේ පළවෙනි විදිය. ඊළඟට ඇතම් සීලයන් පිරීලා තියෙනවා නම් ඒ පිරුණු සීලය සම්බන්ධයෙන් නුවණින් යුක්තව කල්පනා කරනවා. ප්‍රඥාවෙන් අනුග්‍රහ කරනවා කියන්නේ ඒකයි. ඒතර ඒ සිහිය අධිපති විදියට පවත්වන දෙවෙනි ආකාරය. පැහැදිලිද? ඊළඟට සිහිය අධිපති විදියට පවත්වන ඊළඟ විදිය මොකද්ද? භාගතුන් වහන්සේ පෙන්වූ ධර්මය අපේ ජීවිතේට ගලපා බලන්න ඕනේ. අපි බලන්න ඕන මේ භාගතුන් වහන්සේ පෙන්වූ ධර්මයන් ජීවිතේට ගලපා බලන ස්වභාවය පුහුණුව අපිට තියෙනවද කියලා බලන්න ඕන. ඒතර ඒ විදිහට ධර්මයේ ජීවිතේට ගලපා බලන ස්වභාවය අපේ ජීවිතය තුල නැත්තම් ඒ සම්පූර්ණ නොවූ ජීවිතයේ ධර්මයේ ගලපා බලන ස්වභාවය සම්පූර්ණ කරගන්න ඕනේ කියලා කල්පනා කරන්න. යම් ධර්මයේ ජීවිතේට ගලපා බලන යම් ආකාර අපේ ජීවිතය තුළ පවතිනවා නම් හොඳින් පවතිනවා නම් සම්පූර්ණ වෙලා නම් ඒ ගැන නුවණින් යුක්තව තේරුම් ගන්න ඕන. ඒ විදිහට ඒ ආකාර දෙකම ගැන තමන් තුළ හොඳින් කල්පනාවක් උපදව ගන්න ඕන. ඒක සිහිය උපදවලා සිහිය අධිපති විදිහට පවත්වන හතරවෙනි විදිය. ඊළඟ විදිය කොහොමද? යම් විමුක්තියක් භාගතුන් වහන්සේ විමුක්තිය ඇති කර ගැනීම පිණිස යම් ධර්මයන් කියා තියෙනවා. ඒ විදිහට ධර්මයෙන් උපන් විමුක්තියක් මා උපදවගෙන තිබෙනවාද කියලා කල්පනා කරන්න ඕන. උපදවගෙන නැත්නම් නූපන් විමුක්තිය
මා උපදව ගන්න ඕනෑ කියලා තමා තුලම කල්පනාවක් ඇති කර ගන්න ඕනේ. එතකොට සිහිය අධිපති බවට පත් වෙනවා. තමන්ගේ ජීවිතය තුළ. යම් විමුක්තියක් භාගතුන් වහන්සේ පෙන්වූ යම් ධර්මයෙන් උපදින යම් විමුක්තියක් තමා උපදවගෙන තියෙනවා නම් ඒ උපදවගත්ත වූ විමුක්තිය ගැන නුවණින් යුක්තව කල්පනා කරන්න ඕන. මේ විදිහට තමා තුළම නිතර පවතින කල්පනාවක් ඇතිව වාසය කරන්න ඕන. ඒ සිහිය අධිපති බවට පත් කර ගන්නා වූ ඊළඟ විදිය. දැන් පැහැදිලි නේද? භාගතුන් පෙන්වා දෙන මහණෙනි ඒ තමයි සිහිය අධිපති විදියට පවත්වන ආකාරය. තම බ්‍රහ්මචාරී ජීවිතයේ සිහිය අධිපති විදියට පවතින්නේ ඒ විදිහටයි කියලා පෙන්වා දෙනවා. දැන් බලන්න එහෙමනම් අපට අපේ ජීවිතයේ තුළ සිහිය විසින් අප පාලනය කරනවද කියලා බලන්න ඕන නේද? ඇයි අධිපතිනේ පාලනය කරනවා කියලා නේද? අධිපති කියලා කියන්නේ යමක් පාලනය කරන කෙනා. එහෙනම් සිහියෙන්ද අපේ ජීවිතය තුළ පාලනය ඇති වෙන්නේ කියලා බලන්න ඕන. සිහියෙන් අපේ ජීවිතයට පාලනයක් ඇති වෙලා නැත්තම් එහෙනම් සිහිය අධිපති බවට පත් වෙලා නැහැ අපේ ජීවිතේ. මොකද සිහියෙන් පාලනය වෙනවා කියලා කියන්නේ. සිහියෙන් කුමක්ද පාලනය වෙන්නේ? සිත. සිත පාලනය වෙනවද කියලායි මේ විමසා බැලිය යුත්තේ. දැන් තේරුම් ගන්න. සිත පාලනය වෙනවද? සිත පාලනය නොවෙනවා නම් මොකද්ද අපි තේරුම් ගත යුත්තේ? ඒ සිත පාලනයට ලක් වෙන අධිපති නැහැ. අධිපතියෙක් නැහැ. සිත පාලනය නොවෙනවා නම් මොකද වෙන්නේ? කොහොමද ඒක තේරුම් ගන්නෙ? සිත පාලනය කරන අධිපති කවුද? සිහිය. ඒ සිහිය ඉපදිලාද නැද්ද කියලා කොහොමද තේරුම් ගන්නෙ? අපරිපූර්ණං වා ආபிසමාචාරිකං සික්ඛං පරිපූර්යස්සාමි. පරිපූර්ණං වා ආபிසමාචාරිකං සික්ඛං තත්ත පඤ්ඤාය අනුග්‍රහස්සාමිති අජ්ජත්තං යේව සති සූපට්ඨිතා හෝති. එනං සිත පාලනය වෙලාද සිත පාලනය වෙනවද කුමකින්ද? සිහියෙන්. සිහියෙන් සිත පාලනය වෙනවද නැද්ද කියලා අපිට තේරුම් ගන්න තියෙන්නේ සිත පාලනයේ පිණිස සිහිය උපදවලා ඒ සිහිය අධිපති බවට පත් කර ගන්නටත් අනුගමනය කළ යුතු පළවෙනි විදිය තමයි අසම්පූර්ණ වූ ආභිසමාචාරී ශීලය අපේ ජීවිතය තුළ තියෙනවද? අසම්පූර්ණ වූ ආභිසමාචාරී ශීලයක් තියෙනවා නම් ඒ අසම්පූර්ණ වූ සීලය සම්පූර්ණ කරගන්න ඕනේ. සම්පූර්ණ වූ සීලයක් තියෙනවා නම් ඒ සීලය නුවණින් පරිහරණය කරන්න ඕනේ කියලා තමා තුළම කල්පනාවක් උපදව ගන්න ඕනේ. විමසලා බලන්න ඕනේ. එතකොට ආන්ගේ යමෙක් විමසා බලනවා නම් සිහිය අධිපති බවට පත් වෙලා. දැන් බලන්න අපි බඳු විමසීමක් තුළ ඉන්නවාද? අසම්පූර්ණ වූ සීලය සම්පූර්ණ කරගන්න ඕනේ. සම්පූර්ණ වූ සීලය නුවණින් පරිහරණය කරගන්න ඕනේ කියලා තමා තුළ සොයා බලන පුරුද්දක් තමාට තියෙනවාද කියලා කවුද බලන්න ඕනේ? තමාම බලන්න ඕනේ. අන්හිව බලනවා නම් එතකොට තමාගේ ජීවිතයේ අධිපති කවුද? සිහිය. සිහිය. ඒ විදිහට ධර්මයේ නුවණින් කල්පනා කිරීම, ධර්මයේ සාරය, නැත්නම් බ්‍රහ්මචාරී ජීවිතයේ සාරය තමා උපදෝගෙන තියෙනවද? මේ කරුණ ගැන තමා තුලම සොයා බලන පුරුද්දක් තමා විසින් උපදවාගත යුතුයි. එතකොට අධිපති තමාගේ ජීවිතේ පාලනය කරන අධිපති බවට පත් වෙන්නේ සිහිය. ඒතර මේ කරුණු කාරණා තවදුරටත් තේරුම් ගැනීම පිණිස මේ සීලය ආදී ධර්මයන් ගැන තවදුරටත් අපට දැනුමක් තියෙන්න ඕන. අපි මේ කරුණු සවස් කාලෙදී යම් දුරකට කතා කරන්න කල්පනා කරනවා. ඉතින් අපි ඔබට සෙත් පතනවා මේ දීර්ඝ ධර්ම කතාව තුළ ඔබගේ ජීවිතය සාර්ථක බඹසර ජීවිතයක් බවට පත්වීම පිණිස වන මේ මූලික දැනුම ඒකාන්තයෙන් සිළු දිනාට උපකාරක ධර්මයන් බවට පත් වේවා
සාදු සාදු සාදු